ඔබ මේ දකින සෑම සොහනක් තුළම මියගිය මිනිසෙක් මිහිදන් කරලා තියෙනවා. ඔබ නරඹනවා වගේම ඔවුනුත් රූපවාහිනිය නරඹන්නට ඇති. උදෙන්ම අවදි වෙලා කටුමුඩිය මූණකට හොදගෙන කාලා බීලා රස්සාවට යන්නත් ඇති. එහෙමත් නැත්නම් පාසලට යන්නත් ඇති. ඇත්තෙන්ම ඔවුන් ආදරය කළ පිරිස් හිටියා. ඔවුන්ට ආදරය කළ අයත් හිටියා. ඒ අතර ප්‍රභූවරුන් කීර්තිදරයන් වගේ අයත් හිටියා. මහා මන්දිර යාන වාහන වගේම ගෙවන්න තියෙන බිල්පත් එහෙමත් ඔවුන්ට තිබුණා. ජීවිතයේ විශේෂිත අවස්ථාවන් වලදී අවුරුදු උත්සව එහෙමත් නැත්නම් උපන්දින සාද වගේ දේවලු පැවැත්වුවා. මේ සියල්ල අතරතුරදී ඉපදුනාසේම යම් දිනයකදී තමනුත් මැරෙනවාය කියලා ඔවුන් සිතන්නට නැතුව ඇති. මරණය සියල්ලන්ම මරණයේ රසය අත්විඳිය යුතුය. ඔවුන් අප වෙතටම පැමිණෙනු ඇත. විශ්වයත් එහි තිබෙන සැකස්මත් පිළිබඳව සිතා බලා අවබෝධයක් ලබා ගැනීම මිනිස් බුද්ධියට තරමක් අසීරු කාර්යයක්. එක්තරා තක්සේරුවකට අනුව තාරකා මණ්ඩල මිලියන 300කින් පමණ මේ විශ්වය සමන්විත වෙනවා. අපේ අයත් වන මන්දාකිනියත් එයින් එකක් විතරයි. මිලියන 250ක පමණ තාරකා ප්‍රමාණයක් එක් මන්දාකිනියක තිබෙනවා. සූර්යයා එයින් එක් තාරකාවක් විතරයි. වෙනත් ආකාරයකට කියනවා නම් පෘථිවිය මත ඇති සියලු මුහුදු වෙරළේම තියෙන වැලිකට ප්‍රමාණයට වඩා විශ්වයේ ඇති තාරකා ප්‍රමාණය අධිකයි. සූර්යාද එයින් එක් වැලි කැටයක් තරම්. ඒ වගේම අපි ජීවත් වන පෘථිවිය එය ඒ වැලි කැටයක් තරම්වත් නැහැ. මනුෂ්‍යයා මේ ලෝකේ ජීවත් වන ඊටාම කුඩා ජීවියෙක් විතරයි. එහෙත් මේ තරම් වූ විශාල විශ්වය ඔහු විශිෂ්ට කොට සලකන්නේ නැහැ. බොහෝ වෙලාවට මිනිසා මේ සියල්ලම අමතක කරලා දානවා. තමාව විශාල කොට සලකලා ආඩම්බරයෙන් හා ගර්වයෙන් යුතුව උදම් වෙන්න පටන් ගන්නවා. අල්ලාහගේ මැවීමක් කියලත් කවදා හෝ දිනක මරණයට පත් වෙනවාය කියලත් ඔහු අමතක කරනවා. ඒ විතරක් නෙමෙයි. තමා මෙලොවේදී කළ කී දේ ගැන අල්ලාහ් ඉදිරියේ වගකිව යුතුයි කියලත් ඔහු අමතක කරලා දානවා. සෑම කෙනෙක්ම ටික කාලයකට පස්සේ
මරණයට පත් වෙනවා. එවිට ඔහුවත් මේ පෘථිවියම යම් තැනක වලලනවා. ඇත්තෙන්ම සර්ව බලධාරී අල්ලා මිනිසා මොනතරම් දුබලද කියලා පෙන්වන්නේ ඔහු අල්ලා ඉදිරියේ ගත කරන ජීවිතය පටන් ගන්නත් කලින්. මිනිසා තරුණ වියේදී මරණයට පත්වනවාට වඩා මහලු වියේදී මරණයට පත්වීම බරපතල කාරණයක්. කාලය ඉතා ඉක්මනින්ම ගෙවිලා යනවා. මිනිස් ජීවිතත් ඒ වගේම ඉතා ඉක්මනින් ගෙවිලා යනවා. දින, සති, මාස, අවුරුදු යනාදී වශයෙන් ඇසිපිය හෙලන්නටත් කලින් ගෙවිලා යනවා. බොහෝ දෙනෙක් මේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. තමනුත් කිසියම් හෝ දිනක මහලු වියට පත් වෙනවාය කියලා ඔවුන් හිතන්නේ නැහැ. ඒ වගේම තරුණ වියට බොහෝ සෙයින් ඔවුන් ඇලුම් කරනවා. කවදාවත් එය අවසන් වන්නේ නැතයි කියලා ඔවුන් උපකල්පනය කරනවා. නමුත් ඒක බොහෝම ටික කාලයයි. සෑම කෙනෙක්ම මහලු වියට පත් වෙනවා. කිසියම් හෝ දිනක මරණයට පත් වෙනවා. ඒක ඔවුන් අවබෝධ කරගත යුතුයි. ඔබ දකින මේ ඡායාරූපයේ ඉන්න තරුණ විය දෙදෙනාම පැහැපත් වූ සමකින් යුතු ඉතා සිත් ගන්නා සුළු දත් සහිත දෙදෙනෙක්. එහෙත් එක් වැදගත් වූ කාරණයක් මෙහි තිබෙනවා. මේ ඡායාරූපය අරන් තියෙන්නේ 1955 දී. මේ ඡායාරූපය ගන්නා කාලයේදී ඇතැම් විට කිසියම් හෝ දිනක Taman මහලුවියට පත් වෙනවාය කියලා ඔවුන් නොසිතන්නට ඇති. මේ වන විට අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. දැන් මේ පින්තූරයේ තිබුණු ලස්සන පෙනුම, තරුණකම ඔවුන්ට නැති වෙලා. කාලය විසින් ඒ සෑම දෙයක්ම විනාශයට පත් කරලා. ඒක තමයි මේ ලෝකයේ පවතින නීතිය. උදාහරණයක් හැටියට නැවුම් සුවඳක් හා ප්‍රණීත රසයක් ඇති දොඩම් ගෙඩියක් අරගෙන බලන්න. අවසානයේදී ඒකත් දි รา පත් වෙනවා. ඇපල් ගෙඩියක් කෙටි කාලයකදී නරක් වෙලා දුගඳ හමනවා. මිනිසෙකුගේ ලස්සන පෙනුමත් ඒ විදිහටම පරිහානියට පත් වෙනවා. මිනිස් ඉන්ද්‍රියන් අතරින් සමත හිමි වෙන්නේ ප්‍රධාන තැනක්. කාලයාගේ ඇවෑමෙන් සමේ ලස්සන වගේම නම්‍යශීලී බවක් නැති වෙනවා. සම තුනී වෙලා හැකිලෙන්න පටන් ගන්නවා. තරුණ වියේදී තිබුණු පැහැපත් සිනිඳු සම මහලු වියේදී රැලි ගැසුණු සමක් බවට පත් වෙනවා. ඒකේ තිබුණු ජීවය එහෙමත් නැත්නම් ප්‍රාණවත් බව වියලිලා විනාශයට පත් වෙනවා. තරුණ සම හරියට තද කරලා බැඳපු දෙයක් වගේ. ඇඟිලි දෙකක් තදින් මිරිකලා ඊට පස්සේ මුදා හැරියාම ඒක යථා තත්වයට පත් වෙනවා. එහෙත් මහලු සමක් එහෙම නෙමෙයි. ඒකේ රැලි ඒ විදිහටම පවතිනවා. හිසකෙස් ඉදිලා සුදු වෙලා වැටෙන්න පටන් ගන්නවා. මහලුවේට එළඹෙනවත් සමගම මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම ෂය වෙනවා. නහය, එතකොට කන්, ඒවත් හැකිලලා එල්ලෙන්න පටන් ගන්නවා.
උදාහරණයක් හැටියට මිනිසාගේ පිනීම බලන්න. එහෙමත් නැත්නම් දැනීමේ ශක්තිය, සංවේදීභාවය මහලුවේදී මේවත් දුර්වල වෙනවා. නහරවල තිබෙන සෛල අලුත් වෙන්නේ නැති නිසා මහලුවේට එළඹෙන විට සංවේදී බව නැති වෙනවා. ඔවුන්ගේ පිනීමත් ඇසීමත් දුර්වල වෙනවා. මිනිස් සිරුර දි รา පත් වෙලා සිදුවන මේ හානිය මෙලොව ජීවිතයේ අස්ථිරභාවය කියාපාන කදිම නිදර්ශනයක් නේද? මුළු ලෝකයේම විශ්මයට පත් කළ ප්‍රභූවරුන්, ජනප්‍රිය නළු නිළියන්, දේශපාලඥයන් වගේ අයගේ උදාර බවත් මහලුවේට එළඹෙනවත් සමග වෙනස් වෙනවා. ඔවුන්ගේ ලස්සනත් බල සම්පන්න බවත් නැති වෙනවා. උදාහරණයක් හැටියට ක්‍රීඩකයෙක් දිහා බලමු. ඔහුගේ බලය හා දරා ගැනීමේ ශක්තිය නිසා ඔහු අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. නමුත් ඔහු මහලු වෙනකොට දුර්වල වෙලා බෙලහීනත්වයට පත් වෙනවා. ජනප්‍රිය පුද්ගලයන්ගේ තරුණ විය සහ මහලු විය මේ ලෝකයේ අස්ථිරභාවය කියාපාන හොඳම උදාහරණයක්. යම් දිනක ඔවුන්ගේ හැමතත් ඒ දෙහිම සිටි වෙනවා. ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලන විට ඔබට පෙනෙන්නේ අර එදා තිබුණු ලස්සන මුහුණ නෙමෙයි. අද තිබෙන රැලි වැටුණු මුහුණ. සමහර අය කුඩා කාලයේදීම මරණයටපත් වෙනවා. තවත් සමහර අය අනාගත බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන ඉන්නකොට රෝගාතුරව මරණයටපත් වෙනවා. අපේ කාලයේදී පවා තරුණ වියේ පසුවන මිලියන ගාණක් තරුණ අය පිළිකාව එහෙමත් නැත්නම් සුව කළ නොහැකි රෝග වලින් මිය යනවා. අනික් අතට බොහෝමයක් වෛරස් රෝගවලට තවමත් ප්‍රතිකාර සොයාගෙන නැහැ. ඇසට නොපෙනෙන කුඩා වෛරසයකට උවත් කෙනෙකුගේ ජීවිතයට නැවතීමේ තිත තියන්න පුළුවන්. කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ Taman කිසිම රෝගයකට ගොදුරු වෙන්නේ නැහැයි කියලා. උදාහරණයක් හැටියට කියනවා නම් කිසිම හේතුවක් නැතුව මිනිස් මොළයේ තිබෙන ලේනහරයක් හදිසියේ පිපිරීමට ඉඩ තියෙනවා. මේ එක්ස්රේ පින්තූරයේ ලකුණු කරලා තියෙන්නේ ඒ විදිහට පිපුරුණු ලේනහරයක දර්ශනයක්. මොළයේ සිදුවන මෙවැනි පිපිරීම් දරුණු තත්ත්වයක් ඇති කරනවා. රුධිර පීඩනය ඉහළ ගිහිල්ලා මොළයේ සෛල විනාශ කරනවා. එවැනි තත්ත්වයකට පත් වුණොත් ජීවිතයේ ඉතිරි කාලය ආබාධිතයෙකු, අංශභාග රෝගියෙකු හැටියට එහෙමත් නැත්නම් සිහිය විකෘති තත්ත්වයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට මේ පින්තූරයේ ඉන්න ජෙරමි ක්ලයිව් දෙස බලන්න. ඔහු ඉගෙන ගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ. ඔහුත් අනාගත සිහින බොහෝමයක් මැද්දේ හිටපු කෙනෙක්. දවසක් තමන්ගේම මහාචාර්යවරයාගේ නිල කාමරය අසල හදිසියෙම ඔහු රෝගාතුරව ඇද වැටුණා.
මොලේ නහරයක් පිපිරිලා ඔහුව රෝහලට ඇතුළත් කරා. වෛද්‍යවරු ඔහුට සැත්කමක් කළා. නමුත් මොලය ඊතා දරුණු ලෙස ආබාධයට පත් වුණා. ඔහුගේ සියලු කෙටිකාලින මතකයන් නැති වුණා. නීතිවේදියෙකු වීමේ සිය බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වෙලා ගියා. දැන් ඔහු දකින තමාට ඇසෙන සියලුම දේවල් විනාඩි 5ක් පමණ කාලයකදී ඔහුට අමතක වෙනවා. ඒ නිසාවෙන්ම ඔහු කියන කරන සියලුම දේවල් පටිගත කරන්න සිද්ධ වෙලා. ඉතින් ඔහු පටිගත යන්ත්‍රයක් ප්‍රතිපාදනය කරලා තමයි තමාට කෑමට මොකුත් ලැබුණාද කියලා දැනගන්නේ. බලන්න, නීතිඥයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි ඔහු ක්ෂණිකවම අසරණ වුණා. විනාඩි 5කට කලින් තමා කළේ කුමක්ද කියලාවත් ඔහුට මතක නැහැ. සදාකාලිකවම අප උපස්ථාන ලැබිය යුතු පුද්ගලයෙකු බවට ඔහු පත් වෙලා. මේ ඉන්නේ හෙන්රි ඩී ලෝඩ් බියනියර්. ඔහුගේ වයස අවුරුදු 21යි. මේ ඡායාරූපය ගන්නා කාලයේදී ඔහු සාර්ථක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අවුරුදු 42 වන විට සාර්ථක ව්‍යාපාරයක් හිමි දෙතරු පියෙකු බවට ඔහු පත් වුණා. එක්තරා උදෑසනක මුහුණේ හිරිවැටුණු ස්වභාවයක් ඔහුට දැනෙන්නට වුණා. වෛද්‍යවරයාව මුණ ගැසුණු විට ඔහුට දැනගන්නට ලැබුණේ තමාට පිළිකාවක් වැළඳී ඇති බවයි. ඒ පිළිකාව නිසාම ඔහුගේ වම් මැස ඉතා ඉක්මනින්ම අන්ධ වුණා. ජපානයේ ටොෂිගෝ සොසාකි ඇය ඉතා හොඳ පෞල් ජීවිතයක් ගත කළ සාර්ථක ව්‍යාපාරයක් හිමි කාන්තාවක්. දිනක් රෝගාතුරව ඇගේ මොලේ එක් පැත්තක් අඩපණ වුණා. ඊට පස්සේ තමාගේ මූලික අවශ්‍යතාවයන් පවා තනියම කරගන්න ඇයට පුළුවන්කමක් වුණේ නැහැ. ඇගේ සියලු මතකයන් නැති වෙලා මෙතෙක් කරගෙන ආපු සියලුම ව්‍යාපාර කටයුතු කිසිම අර්ථයක් නැති දෙයක් බවට පත් වුණා. මොන ආශ්‍රිතව දකින මේ සත්‍යය ගැන සිතන විට මොනතරම් කාලයක් හැඟීමකින් යුක්තව ලෝකය හා සම්බන්ධකම් පැවැත්වුවාද කියලා හිතන්න පුළුවන්. මේ සියලු දේවල් ඔහුට හිමි වුණේ తాවකාලිකව පරීක්ෂණයක් සඳහාය කියන කාරණය ඔහු වටහා ගත යුතුයි. මිනිසාව මවනු ලැබුවේ අල්ලාහ් විසින්. ඔහු වෙත පැමිණෙන අනතුරු වලින් ඔහුව මුදවාගත හැක්කේද අල්ලාහ්ටමයි. අල්ලාහ් යම් කෙනෙකු තෝරාගෙන ඔහුව රෝගාතුර තත්වයට පත් කරලා ඒ මගින් මිනිසාගේ අසරණ බව අපිට සිහිපත් කරනවා. මේ ආකාරයට මේවා සිද්ධ වෙන්නේ මිනිසාව පරීක්ෂණයට ලක් කරන ස්ථානයක් හැටියට අල්ලාහ් මේ ලෝකේ නිර්මාණය කළ නිසායි. ඒ පරීක්ෂණයේදී අල්ලාහ්ගේ අන පිළිපැදිය යුතුයි. සදාචාරාත්මකව යහපත් අයුරින් අපේ ක්‍රියාවන් ඉටු කරලා අල්ලාහ්ගේ ආශිර්වාදය ළඟා කරගත යුතුයි. එහෙම වුණොත් තමයි ස්වර්ගයේදී අමරණීය වූ මිහිරි ජීවිතයක් අපිට හිමි වෙන්නේ. එසේ නොවි මේ ලෝකයේ කෙටිකාලින භුක්තියට ඇලුම් කරලා අහංකාර ජීවිතයක් ගත කරන අයට මරණයෙන් පස්සේ ඉතාමත් කේතුණු සත්‍යයක් උදා වේවි. රෝගාතුර වීම පමණක් මේ ලෝකයේ ඇතිවන දරුණුම තත්ත්වය නෙමෙයි. කෙනෙක් අනතුරට භාජනය වෙලා මරණයට හෝ ආබාධිත තත්ත්වයට හෝ පත් වෙන්න පුළුවන්.
දිනපතා පුවත්පත්වල මේ ආකාරයේ පුවත් රැසක්ම වාර්තා වෙනවා. මෙලොව ජීවිතය අවසන් වන්නට පෙර සුඛෝපභෝගීව ජීවත් වූ පුද්ගලයන් Taman ඉක්මනින්ම මරණයට පත් වේවි කියලා හිතන්නේ නැතුව ඇති. අනාගත සිහින මැද්දේ කලබලකාරී ලෙස ජීවත් වූ ඔවුන්ගේ ජීවිත අවසානයේ දුටුවේ අනතුරු නිසාවෙන්මයි. මේ නරඹන තරුණයෙක් එහෙමත් නැත්නම් වෙනත් අයෙකුට එවැනි දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඔවුන් අනපේක්ෂිතව මරණයකට ලක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඇතැම් විට ඔබත් එයින් කෙනෙකු විය හැකියි. අවධානයට ගන්න. මේ චිත්‍රපටය ඔබට දෙන පණිවිඩයක් තියෙනවා. ඒක තමයි මරණය සහ පරලොව ජීවිතය පිළිබඳ ඔබට මඟ පෙන්වීම. ඔබව දැනුවත් කිරීම. එදිනෙදා ජීවිතයේ මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවන අසරණකම්, අමාරුකම් ආදිය මෙලව ජීවිතයේ අස්ථිර බවත් අසම්පූර්ණ ස්වභාවයත් විදහා පාන තවත් එක් සාක්ෂියක් විතරයි. මිනිස් සිරුර කියන්නේ ආහාර ලබා දී පිරිසුදු ලෙස රැකබලා ගත යුතු දෙයක්. Taman ඉතා ලස්සන කඩවසම් කියලා හිතාගෙන උඩඟුකමින් ජීවත් වෙන මිනිසුන්ට සමහර වෙලාවට ඊළඟ දවසේ එළි වෙනකොටම ඒ ලස්සන මුහුණ දැක ගන්නට බැරි වේවි. හුඟක් මිනිස්සු අපි කියපු ඒ දේවල් සාමාන්‍ය දේවල් හැටියට හිතනවා. ඔවුන් පුදුමයටපත් වෙන්නේ නැති කාරණය තමයි මේ තරම් දුර්වල, අසම්පූර්ණ පිරිසුදු කිරීම සහ රැකබලා ගැනීම අවශ්‍යතාවය අපිව මවලා තියෙන්නේ ඇයිද කියන එක. ඒ වගේම අල්ලාහගේ කැමැත්ත තිබුණා නම් කිසිම අඩුපාඩුවක්, දුබලතාවයක් නැතුව මිනිසාව මවන්න තිබුණා. ඇත්තටම හිතලා බලන්න. අනිකුත් ජීවිත සියල්ලටම මිනිසුන්ට තිබෙනවා වගේ අවශ්‍යතාවයන් රැසකින් තොරයි. උදාහරණයක් හැටියට මඩ සහිත පසක හැදෙන පිරිසිදු සුවඳවත් මලක් දෙස බලන්න. තවත් කෙනෙකු ඒක රැකබලාගත යුතුයි කියන සංකල්පයක් එතන නැහැ. ඒක මඩ සහිත පසකින් මතුවලා ආයින එකක්. අල්ලාහගේ කැමැත්ත තිබුණා නම් මලක් වගේ ජීවිතයේ සෑම මොහොතකම මිනිසාටද සතුටින් ඉන්න තිබුණා. එහෙම වුණා නම් රෝගාතුර නොවි දුක් කරදර වලට මුහුණ දෙන්නට මිනිසාට සිදු වෙන්නේ නැහැ. නමුත් හිතාමතාම අසම්පූර්ණ දුර්වලව රැකබලා ගැනීමේ අවශ්‍යතාව සහිතව මිනිසාව අල්ලාහ් මැව්වේ ඇයි? ඒ Taman මොනතරම් අසරණද කියලා මිනිසාට තේරුම් ගැනීම සඳහා. සියලුම ජීවීන් වයසට යනවා, මරණයටපත් වෙනවා. ශුද්ධ වූ අල් කුර්ආනිය මෙලොව ජීවිතයේ සත්‍යය ගැන මෙහෙම කියලා තියෙනවා. දැනගනු මෙලොව ජීවිතය හුදු කෙලිබෙමකි, අනර්ථයකි, අලංකාරයකි. දරුවන් හා ධනය හේතුවෙන් කෙනෙකු තවත් කෙනෙකු අභිබවා යෑමට උත්සාහ කරයි. ඒ වර්ෂාවක් බඳුය. වැපුරු බීජ භෝගවීම වගාකරුවා සතුටටපත් කරයි. පසුව එය කහ පාටට හැරී වියලී යයි. පසුව එය සුණු විසුණු වන්නේය. මෙලොව ජීවිතයේද එවැන්නක් වැනිය. මෙලොව ජීවිතයේ එල්බ සිටින්නවුන්ට භයානක දඩුවම්ද මුමින් වරුන්ට අල්ලාහගේ කැමැත්ත හා සමාවද හිමි වේ. මෙලොව ජීවිතය මායාවක් මිස අන් කිසිවක් නැත.
භෞතික දුබලකම් සහ මහලු වයස හැරුණාම අස්ථීර ජීවිතය පිළිබඳව ගිනහැර දැක්විය හැකි තවත් වැදගත්ම සාක්ෂියක් තමයි ස්වභාවික විපත්. අභ්‍යවකාශයෙන්ද ලෝකයට අපමණ වූ අනතුරු සිදු වෙනවා. එවැනි අනතුරකට උදාහරණයක් තමයි උල්කාපාත. එවැනි ආකාරයේ විපත් පුරාණයේදීද සිදු වෙලා තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ලෝකයේ ජීවත් වුණාය කියන ඩයිනෝසිරස් නම් සත්ව වර්ගයා සහ මුලින්ම විනාශයට පත් වෙලා තියෙන්නේ උල්කාපාත පොළොවට පතිත වීම නිසායි. ඕනෑම මොහොතක අලුත් උල්කාපාතයක් පොළොව මත පතිත වෙන්න ඉඩ තියෙනවා. ඉතිරි වෙලා තියෙන එක ප්‍රශ්නයයි. ඒ කවදාද කියන එකයි. ලෝකයේ සිද්ධ වෙන මේ ආකාරයේ සමහර සිද්ධීන් ඇතැම් හොලිවුඩ් චිත්‍රපටවල කතාවස්තුන් බවට පත් වුණා. ආමග්‍රෙඩන් නමින් නිපදවුණු හොලිවුඩ් චිත්‍රපටයේ කතාවස්තුව බවට පත් වුණේ උදා උල්කාපාත නිසා ඇතිවන තත්ත්වයක්. මේ ආකාරයේ දේවල් ගැඹුරු ලෙස බලපෑම් ඇති කරන සිද්ධීන් උල්කාපාත මුහුදට කඩා වැටීම නිසා ඇතිවුණු මුහුද ගොඩ ගැලීම් වගේම ඇතැම් නගර මුළුමනින්ම බිලිගත් අවස්ථාවන්ද තියෙනවා. මේ ආකාරයේ ජවනිකාවන් තුල මනක්කල්පිතව ඉදිරිපත් කරනවාට වඩා යමක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ජීවත් වන මේ ලෝකය කොයි මොහොතකදී හෝ මහා විනාශකාරී අවස්ථාවකට මුහුණ පාන්නට ඉඩ තිබෙන නිසා. පෘථිවිය ඇපල් ගෙඩියක් හැටියට උපකල්පනය කළහොත් අපි ජීවත් වෙන මේ මහ පොළොව එහෙම නැත්නම් පෘථිවිය මතු පිට ඉතා තුනී දුර්වල ස්වභාවයෙන්ම යුක්තයි. කුඩා සුළං හැමීමකදී හෝ පිම්පීමක් සිදු කිරීමෙන් පවා එය ඉරා දමන්න පුළුවන්. අනතුරු කියන ඒවා අහසින්ම පමණක් වැටෙන්නේ නැහැ. අපේ දෙපාදය යටින් පවා ඒවා මතුවීමට ඉඩ තියෙනවා. අපි ජීවත් වන මේ පෘථිවියට යටින්ම ඇති මැග්මා කියන තට්ටුව අංශක දහස් සංඛ්‍යාවක උෂ්ණත්වයෙන් යුක්තයි.
ඇතැම් අවස්ථාවලදී ඒ ගිනි කඳුවල ක්‍රියාවලිය පොළව මතු පිටට නැගී එනවා. සුවිශාල වූ කඳුවැටි පවා ගිනි කඳුවල පීඩනයේ හේතුවෙන් පිපිරෙනවා. ඒ ආකාරයේ විපත් වළක්වන්න කිසිම මඟක් නැහැ. මිනිසා ආඩම්බරයෙන් හදපු ඉතා අලංකාර වූ නගර විශිෂ්ට ආකෘතීන් මේ සියල්ලක්ම මොහොතකින් පොළොවට සමතලා වෙනවා. ආකාරයේ භූමිකම්පා පවතින්නේ අනුමාන වශයෙන් කිව්වොත් විනාඩි 2ක් වගේ සුළු කාලයක්. බොහෝ වෙලාවට මේවා අපිට දැනෙන්නේවත් නැති තරම්. අල්ලාහ්ගේ කැමැත්තක් වේ නම් යාන්තමට දැනෙන භූමිකම්පාවකින් පවා ලෝකයේ පවතින සියලුම දෑ විනාශයටපත් කරන්න පුළුවන්. ඇත්තෙන්ම පෘථිවිය සමන්විත වෙන්නේ භූමි චලනවලට බලපාන අන්දමේ විභේදන රේඛාවන් සහ ව්‍යුහාත්මක තල අතර අන්තරයන්ගෙන් යුක්තවයි. මිනිසුන් සාමාන්‍යයෙන් හිතන්නේ තාක්ෂණික දියුණුව අධ්‍යාපනය සහ අධ්‍යක්ීම් කීනේ වයින් මේ ආකාරයේ විපත් වළක්වන්න පුළුවන් කියලා. සමහර වෙලාවට මේ සියලුම උත්සාහයන් පළක් නැතිවන්නට පුළුවන්. මේ ගැන මෑතකදී සිදු සිද්ධියක් පිළිබඳව හොඳම උදාහරණයක් තියෙනවා. ඒ 1995 දී ජපානයේ කෝබේ නගරයේදී සිදු දරුණුතම භූමිකම්පාව. ඒ නගරය නිර්මාණය කරලා තිබුණේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහේ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා. එහෙත් ඒ භූමිකම්පාව නිසා ඇතිවුණු කම්පනයෙන් ගොඩනැගිලි විනාශ වුණේ හරියට කඩදාසි වලින් හදපු ගොඩනැගිලි ඉරා දමනවා වගේ. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිපදවීමේ පරීක්ෂණ සඳහා ඩොලර් බිලියන ගාණක් ජපානයේ වැය කළා. එහෙත් ඒ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියෙන් අනාවැකියක් කියන්නත් කලින් භූමිකම්පාවක් සිදු වුණේ අනපේක්ෂිත දිශාවක. ඔවුන් කියා තිබුණේ ඒ ගොඩනැගිලි ඕනෑම ආකාරයක භූමිකම්පාවකට ඔරොත්තු දෙනවාය කියලා. එහෙත් ඒවා කඩදාසි වලින් හදපු ගෙවල් වගේ පොළොවට සමතලා වුණා. සමහර අවස්ථාවලදී භූමිකම්පා අනපේක්ෂිතව මහත් වූ ව්‍යසනයක් නැති කරනවා. මුහුදු පතුලේ ඇතිවන භූමිකම්පාව හේතුවෙන් සිදුවන මුහුදු ගොඩ ගැලීම් සුනාමි නමින් හඳුන්වනවා. මේ ආකාරයේ මුහුදු ගැලීම් වෙරළපට ප්‍රදේශයේ මුළුමනින්ම විනාශ කරනවා. සමහර විට එහි විනාශකාරී ප්‍රතිඵලය සිතාගත නොහැකි ආකාරයේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පත් කරනවා.
ඒ සාමාන්‍ය උස මීටර් 30ක් විතර වෙනවා. ඒ ආකාරයේ තත්ත්වයක් කිසිම පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ඇතිවිය හැකියි. මුහුදු කොට කැලීම් නිසා දහස් ගණනක් මිනිස් ජීවිත නැති වූ අවස්ථා ඉතිහාසයේ පුරාම තියෙනවා. එවැනි රාළ පහරකට මුළු මහත් වූ වෙරළපට ප්‍රදේශයේම මකා දමන්න පුළුවන්. ඔබ නැරඹීමට සූදානම් වන මේ දර්ශනය රූපගත කළේ වෙරළ ආසන්නයේ පිහිටි හෝටලයක ගරාජයේ සවි කර තිබුණු කැමරාවකින්. මේ දර්ශනයේ දෙවනි රළ පහර ගොඩබිමට ඒමත් සමග සටහන් වූ එකක්. සුළං ආශ්‍රිතව ඇතැම් සිදුවීම් ඒ කියන්නේ සුළු සුළං සහ චණ්ඩමාරුත වගේ දේවල් නිතර ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ වගේ දරුණු සුළු සුළං නිසා ගෙවල් දොරවල් ගොඩනැගිලි විදුලි කුළුණු යාන වාහන විතරක් නෙමෙයි මිනිසුන් පවා කීතු වලට ඉරමින් වේගින් ගසාගෙන යනවා. මෙවැනි විනාශකාරී සුළු සුළඟක් හමුවේ මිනිසා ඉතා අසරණ තත්වයට පත් වෙනවා. දරුණු චණ්ඩමාරුතයකට නවීන පන්නේ නගරයක් පවා මනසලා දමන්න පුළුවන්. මිනිසුන් ආඩම්බරෙන් තමන් සතු කරගෙන සිටින කුඩා නැව් සහ විශාල ඉඩම් සහිත ගෙවල් පවා සුන්බුන් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම වර්ෂාව හේතුවෙන් ගංගා උතුරලා පිටාර ගලලා ඒකට හසු වන සියල්ලක්ම විනාශ කරලා දානවා. මේ ආකාරයේ ව්‍යසනයන් හේතුවෙන් ඉතිහාසයේ මිලියන ගණනක මිනිස් ජීවිත විනාශ වුණා. ඒ වගේම අනාගතයේදීත් එවැනි අවස්ථාවන් උදා වේවි. ඒ විදිහට මරණයට පත්වන මිනිසුන් තමන්ගේ ඉරණම මෙහෙම වෙයි කියලා මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති. මෙවැනි විනාශකාරී තත්වයන් තුළින් අපිට ඉගෙනගත හැකි ප්‍රධාන දෙයක් තියෙනවා. එහෙමත් නැත්නම් අනතුරු ඇඟවීමක් තියෙනවා. ඒක තමයි මිනිසා මරණයට යටත් බව. මෙලොව ජීවිතයේ අස්ථීර ස්වභාවය. මේ ආකාරයේ ව්‍යසන වලින් මිනිසාට උගත හැකි තවත් පාඩමක් තියෙනවා. එනම් ආකර්ෂණීය මෙලොව ජීවිතයට කිසිම වටිනාකමක් නැහැ කියන එක. ඒ වගේම සදාකාලිකවම මේ ලෝකයේ අපිට ජීවත් විය නොහැකි කියන එක. මෙලොව ජීවිතයේ අස්ථීරභාවය සහ මරණය අතළඟම ඇති බවට අනතුරු ඇඟවීමේ සිද්ධීන් ඉතිහාසයේ පුරාවටම තියෙනවා. එක් අනතුරු ඇඟවීමේ සිද්ධියක් 1912 දී සිදු වුණා. සමුද්‍රාසන්නයේ සිදු මහා විපත්තිදායක සිදුවීමක් ඒක. ටයිටැනික් මෙතෙක් ඉදි කළ නැව් අතරින් සුවිශාල වූ සුඛෝපභෝගී නෞකාවක්. එය බ්‍රිතාන්‍යයේ අභිමානීය කියාපාන බවත් ඔවුන් පැවසුවා.
මෙම නෞකාව උස මීටර් 55ක් සහ දිග මීටර් 275ක් වුණා. මේක තාක්ෂණික නිපුණතාවයේ විදහා පෙන්වීම ගැන කදිම නිදසුනක්. මිනිස්සු කිව්වේ ටයිටැනික් නොගිලෙන නැවක් කියලයි. නමුත් ඒ නැව ප්‍රථම මුහුදු ගමනේදීම විශාල හිම කන්දක ගැටිලා විනාශයටපත් වුණා. ඇට්ලාන්ටික් සාගරයේදී නෞකාව ගිලී මුහුදුපත් වුණේ බිහිසුණු ආකාරයකට. ඒට වසර 90කට පස්සේ මෙම සිද්ධිය හොලිවුඩ් චිත්‍රපටයක කතාවස්තුවක් බවට පත් වුණා. එහි ගමන් කළ 1500කට ආසන්න වූ පිරිසක් සීතල වතුරේ ගිලිලා මරණයට පත් වුණා. මේ නැව නොගිලෙන එකක් කියලා කිව්වත් එහි තිබුණේ ආරක්ෂක බෝට් ඉතා සුළු ප්‍රමාණයක්. එහිදී මරණයට පත් වුණේ බ්‍රිතාන්‍යයේ සිටි ධනවත් වංශවත් ප්‍රභූවරුන්. යලිත් වරක් ඒ සිද්ධියනුත් විද්‍යාමාන වන්නේ අල්ලාහ් විසින් නියම කළ ඉරණම වෙනස් කළ නොහැකි බවයි. මේ ටයිටැනික් නැවට අත් වූ ඛේදජනක සිද්ධියෙන් අපිට උගත හැකි හොඳ පාඩමක් තියෙනවා. අල්ලාහ් සහ ඔහුගේ පරම වූ බලය අමතක කරලා තමන්ගේ වත්කම් හේතුවෙන් ගර්වයෙන් යුතුව ජීවත් වන මිනිසුන්ට කුමන ආකාරයේ විපතක් අත්වේවිද කියන පාඩමයි ඒ.